නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවතෝ අරහතෝ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. අපට මේ ධම්මග පෙන්වා වදාළ අපගේ ගුරු දේවෝත්තම අතිපූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වතුනි, අද දවසේදී අපිට වාසනාව ලැබෙනවා මේ ලෝකයේ පරම සත්‍යයක් හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ චතුරාර්ය සත්‍යයේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය පිළිබඳව ඉගෙන ගන්න. බුදුරජාණන් වහන්සේගෙන් නිවන් මඟ අහලා දැනගන්නව ඇරෙන්න අපට වෙන කිසිම ශාස්ත්‍රවරයෙක් නැහැ මනාකොට දුක් ගෙවිලා යන ක්‍රමය ගැන වදාරපු දේශනා කරපු. ඒ නිසාම බුදුරජාණන් වහන්සේ තුන් ලොවෙහි අග්‍ර වෙනවා. ඒ අපගේ භාග්‍යවතුන් වහන්සේ වදාළ නිවන් මඟ උන්වහන්සේ කාගෙන්වත් අහගෙන පොතකින් පතකින් ඉගෙනගෙන කියන එකක් නෙමෙයි. ගුරු උපදේශ නැතිවම අවබෝධ කරලා ලෝක සත්වයා ඉදිරියේ විවරණය කළා. පඤ්ඤපනා පට්ඨපනා විවරණා විභජනා උත්තානී කාතුන්ති. පැනෙව්වා, ඊළඟට ප්‍රකාශ කළා, ආදේශනා, ඊළඟට භාග්‍යතුන් වහන්සේ විවරණය කළා, විභජනය කළා, ඉස්මතු කොට දැක්වුවා, කරුණු පිහිටෙව්වා. මෙන්න මෙයයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආර්ය සත්‍ය කියලා. ඔය විදිහට භාග්‍යතුන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව දුක නිරෝධ වෙන වැඩපිළිවෙල මෙයයි කියලා දේශනා කළා තියෙද්දි මේ ලෝකේ මහා බල සම්පන්න බ්‍රහ්මයෙකුටවත් දෙවියෙකුටවත් ඉදිරිපත් වෙලා කරුණු සහිතව කියන්න බෑ ඕක නෙමේ හරි නිවන් මඟ කියලා. කිසිම ශ්‍රමණයෙකුටවත් බ්‍රාහ්මණයෙකුටවත් කියන්න බෑ. මාරයටවත් කියන්න බෑ. ලෝකෙ කිසිම කෙනෙකුට කියන්න බෑ. බුදුරජාණන් වහන්සේගේ විශාරද ඥානවලක් තියෙන නිසාම යම් මගකින් යම් ප්‍රතිපදාවකින් විමුක්තියටපත් වෙන්න පුළුවන්, නිවන් දකින්න පුළුවන් කියලා භාග්‍යතුන් වහන්සේ වදාලා නම් ඔය කිව්වට ඔය මගෙන් නිවන් දකින්න බෑ, ඔය ප්‍රතිපදාවෙන් නිවන් දකින්න බෑ කියලා කිසිම කෙනෙකුට කරුණු සහිතව චෝදනා කරන්න පුළුවන් අංශු මාත්‍රයක් ඉඩකඩක් බුදුරජාණන් වහන්සේ දකින්නේ. ඒ නිසා ඒ භාග්‍යතුන් වහන්සේ කාන්තේම සම්මා සම්බුද්ධයි. අද අප මේ ධම්සක් පැවතුම් සූත්‍ර වර්ණාවේ 13 වෙනි දේශනාව පවත්වන දිනේ. ඒ සඳහා විකාශන දායකත්වයට ශ්‍රද්ධා සිතින් එක් කරන්නේ මෙතුක උදම්මින් සමරකෝන් පුතණුවන්ගේ ජූලි මාස 19 වන දිනට යෙදෙන 5 වන උපන්දිනය නිමිති කරගෙන ඒ මෙතුක පුතාටත් ඒ වගේම ඕෂධි සමරකෝන් දියණියටත් ආශිර්වාද කිරීම පිණිස පින්වත් දෙමාපියන් විසින් තමයි දායකත්වයේ දරන්නේ. ඒ වගේම ජූලි මාස 19 වන දිනට මිය පරලොව ගොස් වසර 4ක් සම්පූර්ණ වන MDC සමරකෝන් පියාණන්ට මේ සියලු පින් අනුමෝදන් වේවා කියන උතුම් අරමුණක් පෙරදරි කරගෙන අද දායකත්වයේ දරනවා. ඉතින් පින්වතුනි,
අපි හැමදෙනාම ඊටාම සාවධානව සවන් යොමු කරගෙන ඊටාම දුර්ලභව අහන්ට ලැබෙන නිවන් මඟ ගැන ඉගෙන ගමු. බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල ශ්‍රාවකත්වය අපට උපතින්ම වගේ ලැබෙන්න වාසනාව උදා වුණානේ. නාමට හරි. නමුත් අපි බුදුරජාණන්ගේ ධර්මයේ ක්‍රමක්‍රමයෙන් ඉගෙන ගන්නකොට තමයි අපිට තේරුනේ බුදුරජාණන් මොනතරම් සත්‍යයක්ද අපට උගන්වලා තියෙන්නේ. අපි ධම්සක් පැවතුම් සූත්‍රයේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය දුක නිරුද්ධ වීමට පමුණුවන ප්‍රතිපදාව ආර්ය සත්‍ය පිළිබඳව කියවෙන කොටස සජ්ජායනා කරමු මුලින්ම. ඉදං කෝපන භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයතිදං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධි. පින්වත් මහණෙනි, මෙය වනාහි දුක නැතිවීම පිණිස පවතින ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යයයි. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමය. එනම් සම්මා දිට්ඨියද සම්මා සංකල්පයද සම්මා වාචාද සම්මා කම්මන්තයද සම්මා ආජීවයද සම්මා වායාමයද සම්මා සතියද සම්මා සමාධියද යන මෙයයි. ඒ විදිහට තමයි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාාර සත්‍ය පිළිබඳව කියවෙන්නේ. අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. හේතුවයි කලිනුත් මධ්‍යම ප්‍රතිපදාව කොමක්ද කියලා පැහැදිලි කළානේ. මොනවද? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, ඊළඟට සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, ඊළඟට සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. අංග 8කින් යුතු ආර්ය මාර්ගය. දැන් මේ අපි කතා කරන සම්මා කියන වචනේ අර්ථය නිවැරදි කියන එකනේ. සරල අදහස. එතකොට නිවැරදි වූ අංග 8කින් යුතු මාර්ගය වගේම වැරදි මාර්ගයකුත් ලෝකේ තියෙනවා. සාමාන්‍යයෙන් සම්මා දිට්ඨි සම්මා සංකල්ප කියද්දී නිවැරදි දැක්ම සහ නිවැරදි සංකල්පයනේ වචනේ අර්ථය. එතකොට සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් ජීවත් වෙනකොට ඔහුට දැක්මක් තියෙනවා. ලෝකයේ දෙස ඔහු දකින විදිහක්. ලෝකයේ දකින විදිහක්. ඒත් එක්ක ඔහුගේ තියෙනවා සංකල්ප මෙහෙයවීමක්. ඒක ආර්ය ශ්‍රාවකත්වයට ආපු නැති අයගේ ඒ දැක්මට අපි කියන්නේ මිච්ඡා දිට්ඨි. ඒ සංකල්ප වලට කියන්නේ මිච්ඡා සංකල්ප, වැරදි දැක්ම, වැරදි කල්පනාව. ඒත් එක්කම ඔවුන්ගේ තියෙනවා දැන් නිවැරදි ක්‍රමේ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීවේවා මේ කයින් වචනෙන් වෙන දේවල්. ඒකෙම වැරදි පැත්ත තමයි මිච්ඡා කම්මන්ත. ඔහුගේ ක්‍රියා වැරදි. මිච්ඡා වාචා වචන භාවිතේ වැරදි. මිච්ඡා ආජීව ජීවිකාව ගෙවන්ට හොයාගෙන තියෙන පාර වැරදි. මිච්ඡා වායාම, මිච්ඡා සති, මිච්ඡා සමාධි. ඔහුගේ වීරිය වැරදි, සිහිය වැරදි,
මිච්ඡා සමාධි ඒ සාමාන්‍ය කෙනාගේ යම් එකඟ බවක් තියෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් යමක් දෙස බලාගෙන ඉන්න පුළුවන්. යමක් දෙස බලාගෙන හිත එකඟ කරගන්නත් පුළුවන්. නමුත් ඒක සම්මා සමාධියක් වෙන්නේ සම්මා දිට්ඨියෙන් පටන් ගත්තේ නැත්තම්. මේ විදිහට අංග 8කින් යුතු මිච්ඡා මාර්ගයක් තිබ්බ ලෝකේ. ඒක තියෙනවා. ආර්ය ශ්‍රාවකත්වයට පැමිණිලා තෙරුවන් සරණ ගිහිල්ලා ධර්මය ඉගෙනගෙන ජීවිතය තුළ අලුතෙන්ම උපදවාගත යුතු මාර්ගයක් තමයි මේ අංග 8කින් යුතු ආර්ය අෂ්ටාංග මාර්ගය. මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍යයේ අපි අර කලින් ඉගෙන ගත්තා වගේ ස්වභාවයන් 4ක් තියෙනවා. මග්ගස්ස නීයානට්ඨෝ හේතුට්ඨෝ දස්සනට්ඨෝ ආධිපතේයට්ඨෝ. ඔය විදිහට තමයි පටිසම්භිදා මග්ග ප්‍රකරණේ සඳහන් වෙන්නේ. නීයානට්ඨය කියන්නේ පමුණුවන ස්වභාවයක් තියෙන කොහෙටද? සසරින් එතරට පමුණුවන ස්වභාවයක්. දෘෂ්ටි වලින් එතරට පමුණුවන ස්වභාවයක්. විචිකිච්ඡා සැක සංකා වලින් එතරට පමුණුවන ස්වභාවයක්. ක්ලේශයන්ගෙන් එතරට පමුණුවන ස්වභාවයක් තියෙනවා මේ නිවන් මාගේ මාර්ගාර්ය සත්‍යයි. ඒ වගේම සැපේ වෙත පමුණුවන ස්වභාවයකුත් තියෙනවා. දුකෙන් කෙලසුන්ගෙන් බැහැරට පමුණුවන ස්වභාවයක්, සැපේ වෙත පමුණුවන ස්වභාවයක් තියෙනවා. මේ පමුණුවන ස්වභාවය මාර්ගාර්ය සත්‍ය තියෙනවා. හේතුට්ඨ නිවන අවබෝධයට ඇති පලිබෝධ සිඳ දාලා නිවන් ලැබීමට හේතු වෙන ස්වභාවයක් තියෙනවා. නිවනට බාධක අයින් වෙලා නිවනට හේතු සකස් වෙන ස්වභාවයක් තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගය. මාර්ගාර්ය සත්‍ය ස්වභාවයක් තමයි නිවනට හේතු සැකසෙනවා. දස්සනට්ඨය නිවන හරි චතුරාර්ය සත්‍ය හරි ප්‍රත්‍යක්ෂ වශයෙන් දකින ස්වභාවයක් තියෙනවා. මේ මාර්ගයට පුළුවනි චතුරාර්ය සත්‍ය දැකීමට. මේ මාර්ගය යන කෙනාට පුළුවන් චතුරාර්ය සත්‍ය දකින්න. ආධිපතේයට්ඨ අධිපති බවක් තියෙනවා. ලෝකෝත්තර මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයාගේ සිතට අධිපතිකම් කරන සබය. දැන් සාමාන්‍ය ප්‍රත්‍යක්ෂ මනුස්සයාගේ සිතට අධිපතිකම් කරන්නේ තණ්හාව. අරක බලන්න මේක බලන්න හැම වෙලාවෙම ළඟ ඉන්නවා. ආන්නේ මෙහෙවන ස්වභාවය අධිපති ස්වභාවය නිවන් මගට බැසගත් ගමන් මේ මාර්ග සත්‍යයේ වසඟයට ගන්නවා. එතකොට මාර්ග සත්‍ය කොච්චර අධිපති වෙනවද කියන්නේ සමහරට මේ ජීවිතේ මරණයටපත් වෙලා ඔහු දීර්ඝායුෂ තියෙන ලෝකෙක ඉපදුනත් නැවත උට ධර්මය ඇහෙනකොටම ඔහුගේ නිවන් මඟ විවෘත වෙනවා. ඒ තරමට මේ ඒක අමතක නොවේ ඇතුලේ තැන්පත් වෙලා පවතිනවා. නිවන පිණිස මාර්ගයේ වැඩෙන ස්වභාවය. එතකොට ඒ අධිප සෝවාන් වූ තැන පටන්ම නිවන් මඟට අධිපතිකම් කරන ස්වභාවයක් තියෙනවා. ඒ නිසාම කුසල් පිරිසිදු වෙනවා. අපායගාමී පව් නොවෙනවා. සසර දික්වන විදිහට පිනක් කළත් සසර දික් වෙන්න නෙමෙයි මේ පින කරන්නේ. ඒ පින නිවනට උපකාර වෙන විදිහට. ඒ වගේම ස්වභාවයෙන් මේ අධිපතිකම නිසා තෙරුවනට ගරහන්නේ නැහැ. අන්‍ය ශාස්ත්‍රවරයෙකු හොයාගෙන යන්නේ නැහැ. ඒ තරම් ස්වභාවයක් තියෙනවා අධිපති ස්වභාවයක් මේ නිවන් මාගේ. දැන් අපි පැහැදිලි කරගත්තා නීයානට්ඨ ඒ කියන්නේ කුසලයේ වෙත පමුණුවන අකුසලයෙන් බැහැර කරන ස්වභාවයක් තියෙනවා මාර්ගේ. හේතුට්ඨ දස්සනට්ඨ සහ ආධිපතියට්ඨ හේතු හදනවා නිවනට. ඒ වගේම දර්ශනය දැක්ම ලබා දෙනවා. ඒ වගේම මේ අධිපති බව පවත්වනවා කුසලයන් තුල රඳවා ගන්න. ඊළඟට අපට පින්වතුනි අපි පැහැදිලි කරගමු අද දේශනාවෙන් මේ මජ්ක්‍ධිම නිකායේ සඳහන් වෙන සච්ච විභංග සූත්‍රය ඇසුරෙන් මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකි. දැන් මේ ධම්සක් පැවතුම් සූත්‍රයේ අර්ථ විග්‍රහය අපි කලිනුත් පැහැදිලි කරගත්තනේ යම් යම් කොටස්. මොකද හේතුව දැන්
ඉසිපතන මිගදායේදීම භාග්‍යතුන් වහන්සේ ධම්සක් දෙසුම දේශනා කරලා පස්සේ කාලේ නැවත ඉසිපතන මිගදායේදීම සාරිපුත්ත මහරහතන් වහන්සේට චතුරාර්ය සත්‍ය දේශනාවට අනුබල දීලා භාග්‍යතුන් වහන්සේ ගන්ධ කුටියට වැඩි අවස්ථාවකදී සත්‍යවිභංග සූත්‍රය වදාළේ. ඉතින් එහි බලමු අපි දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය විස්තර කරලා තියෙන විදිය. මම කල්පනා කළා ඔබට මේ තව දේශනා ගණනාවක් ඉදිරියට අපිට කරන්න තියෙන නිසා මේ මාර්ගාර්ය සත්‍ය සම්මා දිට්ඨිය ඉඳලා සම්මා සමාධිය දක්වාම ඊන අනතුරුව විද්‍යා විමුක්තිත් මේ ඊට පැහැදිලිව සංයුත්ත නිකායේ දේශනා රාශියක් තියෙනවා. ඒ දේශනා අසුරෙන් පැහැදිලි කරන්න. එතකොට එක එක මාර්ගාංගයට එක එක දේශනාව බැගින් අපිට බොහෝ වෙලාවට පැහැදිලි කරගන්න පුළුවන් වෙයි. හොඳ දහම් දැනුමක් ධර්මඥානයක් ඔබට ඇති කරගන්න අවස්ථාව තියෙනවා ඉදිරි දේශනාවලදී. අද අපි මේ ධම්සප්පවතුන් සූත්‍රය අසුරෙන් ඉගෙන ගන්න මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය සරලව සත්‍යවිභංග සූත්‍රයෙන් විග්‍රහ කරගමු එක වතාවක්. එතකොට අපි මෙන්න මේකයි නිවන් මඟ කියලා සරලව පැහැදිලි කරගන්නවා. පස්සේ අපිට පුළුවන් එක එක මාර්ගාංගය ඊටාම විස්තර විදිහට ඉගෙන ගන්න. කතමං චාවුසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං අයමේ වාරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ ආදී විදිහටම සත්‍යවිභංග සූත්‍රෙත් පැහැදිලි වෙනවා. ප්‍රියාශ්මතුන් වහන්සේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය කුමද්ද මේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ වදාළේ. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි එනම් සම්මා දිට්ඨි, සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. කතමා චාවුසෝ සම්මා දිට්ඨි. ආශ්මතුනි සම්මා දිට්ඨිය යනු කුමක්ද? යංකෝ ආවුසෝ දුක්ඛේ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං අයං උච්චතාවසෝ සම්මා දිට්ඨි. මේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය විග්‍රහ වෙන සම්මා දිට්ඨිය ආකාර දෙකක් ඔබ දන්නවනේ. ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා, ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ පින් රැස් වෙන ආශ්‍රව සහිතව සාමාන්‍ය සත්පුරුෂ මිනිසෙක් තුළ පිහිටන දැක්මක් තියෙනවා. ඒක බුදුවරු නැති කාලවල පවා ලෞකික සම්මා දිට්ඨිය තියෙනවා. සත්පුරුෂ ගති ඇති මිනිසු තුළ අත්ථි දින්නම් අත්ථිට්ටං ආදී වශයෙන් තියෙන දන් දීමේ විපාක ඇත. පුද පූජාවල සේවා කටයුතු වල විපාක ඇත. අත්ථිහයන් ලෝකෝ අත්ථි පරලෝකෝ මෙලොවක් ඇත පරලොවක් ඇත. අත්ථි මාතා අත්ථි පිතා මව් කියා විශේෂ කෙනෙක් ඇත, පියා කියා විශේෂ කෙනෙක් ඇත. අති සුකට දුක්කටානම් කම්මානම් පලං විපාකෝ හොඳ නරක කර්ම වල සැප දුක් විපාක ඇත. අත්ති සත්ත ඕපපාතික ඕපපාතික සත්වය ඇත. ඒ වගේම මෙලොව පරලොව සෝකී විශිෂ්ටඥාණයෙන් අවබෝධ කරලා දේශනා කරන සාමාන්‍ය මිනිසයාට වඩා ඉක්මවා ගිය දැනුමක් තියෙන අය ලෝකේ ඉන්නවා කියන මේ සාමාන්‍ය කරුණු 10ක පිළිගැනීමක් සත්පුරුෂ ගති ඇති හොඳ මිනිසු තුල තියෙනවා. ඒකට කියනවා ලෞකික සම්මාදිට්ඨිය. බුද්ධ ශාසනයට එන සියලු ශ්‍රාවකයෝ තුර ආරම්භයේම ලෞකික සම්මාදිට්ඨිය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දැන් සමහරව ඉන්නවා බෞද්ධයෝ දෙවලොව පිළිගන්නේ. අපාය පිළිගන්නේ. ඔවුන් කියනවා ඉතින් ඕවා ඉතින් පිළිගන්න ඕනේ නෑනේ. අපි දැක්ක හැබැයි අපි හොඳ කරනවා. ලෞකික සම්මාදිට්ඨියවත් නැතුව ලෝකෝත්තර සම්මාදිට්ඨිය වෙත යන්න බෑ. ලෝකෝත්තර සම්මාදිට්ඨිය කුමක්ද? ඒ තමයි ඇවැත්නි දුක්ඛේ ඥානං. දුක පිළිබඳ අවබෝධ ඥානයක් තියෙනවා. මේ වනාහි දුකයි කියලා. අපි අර ඉගෙන ගත්තේ කුමක්ද දුක? ජාතිපි දුක්ඛ, ජරාපි දුක්ඛ, මේකනම් සත්‍යක්මයි කියලා දුක පිළිබඳ අවබෝධ ඥානයක් තියෙනවා. දුක්ඛ සමුදය ඥානං. මේ තෘෂ්ණාව නම් දුක හදන හේතුවමයි සත්‍යක්මයි කියන ඥානෙ තියෙනවා. දුක්ඛ නිරෝධේ ඥානං. මේ තණ්හාවේ ඡේවීම නිවන නම් දුක්ඛ නිරෝධයමයි. දුක නිරුද්ධ වෙන්න නිවනමයි තියෙන්නේ
කියලා සත්‍යක්මයි කියන ඥානෙ තියෙනවා. දුක්ඛ නිරෝධ ගාමිනිය පටිපදාය ඥානං. දුක නිරුද්ධ වෙන ප්‍රතිපදාව පිළිබඳ අවබෝධ ඥානයක් තියෙනවා. නිවන් මඟ මේකමයි, මේන සත්‍යක්මයි කියලා. ඒක තමයි සම්මා දිට්ඨිය. ඒතර සාමාන්‍යයෙන් අපි ඉස්කෝලේ ඉගෙන ගන්න කාලේ සාමාන්‍යයෙන් ධර්මයේ ගැන ලොකුවට දන්නවා වගේ කතා කරන අයත් ඉන්නවා. සම්මා දිට්ඨිය පමතින් මේ නිවැරදි දැක්ම. ජොබ් එකක් කරනකොට හරියට කරන්න ඉගෙන ගන්න ඕනේ. සම්මා දිට්ඨිය තියෙන්න ඕනේ කියලා කතා වෙනවා. නමුත් ඒක නෙමෙයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය මේ සත්‍ය විභංග සත්‍ය විග්‍රහ කරලා දේශනා කරන්නේ. ඒ දේශනාවේ පැහැදිලි වෙන්නේ කොහොමද සම්මා දිට්ඨිය? දුක පිළිබඳ අවබෝධ ඥානය, දුක්ඛ සමුදය පිළිබඳ, දුක්ඛ නිරෝධය පිළිබඳ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ අවබෝධ ඥානයයි සම්මා දිට්ඨිය. මේ සම්මා දිට්ඨිය අනිත් සියලු අංගයන්ට මුල් වෙනවා. සාමාන්‍යයෙන් දැක්මක් නැත්නම් ඉදිරියට යන්න බැරි සාමාන්‍ය අධ්‍යාපනය ලැබෙන දරුවෙකුට උනත් ඒ දරුවාට තියෙන්න ඕන ජීවිතේ ජය ගන්න අධ්‍යාපනය අවශ්‍යයි කියන දැක්ම. නැත්තම් පාඩම් කරන්නේ නැහැ. වීර්ය කරන්නේ නැහැ. මහන්සි වෙන්නේ නැහැ. කැප වෙන්නේ නැහැ. ඒ පිණිස කටයුතු කරන්නේ නැහැ. ඒ පිණිස වචන කතා කරන්නේ නැහැ. ඒ සාමාන්‍ය ලෝකෙත් එහෙමයි. ඒකට මේ නිවන් මඟ පිළිබඳව දැක්මක් තියෙන්න ඕනේ. මෙන්න ගැටලුව. මේ ගැටලුවට හේතුව මේක. මේ ගැටලුවේ ලෙහීමක් තියෙනවා. ඒක ලෙහා ගන්නට මාර්ගය මේක. වැඩපිළිවෙල මේක කියලා. ආනෝය දැක්ම තියෙන කෙනාට සම්මා දිට්ඨියෙන් යුක්තයි කියන්න පුළුවන්. කතමෝ චාවුසෝ සම්මා සංකප්පෝ. සම්මා සංකල්පය නම් කුමක්ද ඇවැත්නි? නෙක්ඛම්ම සංකප්පෝ. නෛෂ්ක්‍රම්‍ය සංකල්ප තියෙනවා. සංකල්ප කියන්නේ අපි මේ කල්පනා කරන ස්වභාවය. කාමයන්ගේ නික්මීමේ කල්පනාව. නෙක්ඛම්ම සංකල්ප. අව්‍යාපාද සංකප්පෝ. තරහ නැති සංකල්පය. නොගැටෙන සංකල්පය. අවිහිංසා සංකප්පෝ. හිංසා නැති බව පිළිබඳ සංකල්පය. එතකොට සාමාන්‍යයෙන් කෙනෙක් ඉන්නවා නම් නිවන් මඟ පුරුදු කරනවා. හැබැයි ඔහු හරිම හිංසාකාරී. අනිත් අයට පීඩාව ගෙනත් දෙන මිනිස්සෙක්. ඔහුගේ නිවන් මඟ පෑදෙන්නේ අර දුක පිළිබඳ, දුක්ඛ සමුදය පිළිබඳ, දුක්ඛ නිරෝධය පිළිබඳ, දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව පිළිබඳ මේනම් සත්‍යක්මයි කියලා අවබෝධ කරගත්ත මිනිසයාට ඒ දැක්මක් තියෙන ශ්‍රාවකයා එයාගේ සංකල්ප නිවැරදි වෙනවා. කාමයන්ට ගිජු වෙන්නේ. කාමයන්ගේ නික්මීමේ සංකල්ප හිත තුළ නිතර ක්‍රියාත්මක වෙනවා. අව්‍යාපාද මෛත්‍රී සහගත සංකල්ප, අවිහිංසා සංකල්ප හිත තුළ ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි සරලව සම්මා සංකල්පය. මේ කරුණු අපිට ඉදිරියට විග්‍රහ කරගන්න පුළුවන්. සම්මා සංකල්පය ගැන. සම්මා වාචා. හිතන විදිහට සංකල්ප හසුරවන විදිහට න්යාගේ වචන පිට වෙන්නේ. ඒකට නෙක්ඛම්ම සංකල්ප නැත්තම් එතන තියෙන්නේ කාම විතරක. අව්‍යාපාද සංකල්ප නැත්නම් එතන තියෙන්නේ ව්‍යාපාද සංකල්ප. අවිහිංසා සංකල්ප නැත්නම් එතන තියෙන්නේ හිංසා සංකල්ප. එතකොට කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක තිබ්බොත් ඒ කෙනාගේ ඊළඟට පිට වෙන වචනත් වැරදි වචන. මොනවද වැරදි වචන? බොරු කියනවා, කේලම් කියනවා, පරුස වචන කියනවා, හිස් වචන කියනවා. සම්මා වාචා. කුමක්ද සම්මා වාචා? මුසාවාදා වේරමණී. බොරුවෙන් වළකී. බොරු වචනෙන් වළකිනවා. පිසුනාය වාචාය වේරමණී. කේලම් වචනෙන් වළකිනවා. පරුසාය වාචාය වේරමණී. සරපරුස වචනෙන් වළකිනවා. සම්පප්පලාපා වේරමණී. හිස් වචනෙන් වළකිනවා. අයං උච්චතාවසෝ සම්මා වාචා. එවත්නි මේ සම්මා වාචා. එතකොට මේ නිවන් මඟ තුල නිවැරදි වචන සම්‍යක් වචනය කියලා කියන්න පුළුවන් වෙන්නේ බොරු, කේලම්, පරුස වචන, හිස් වචන කීමෙන් වැළකීම.
බොරු නොකියනවා නම් ඔහු කතා කරන්නේ මොනවද? සත්‍ය වචන. කේලම් නොකියනවා නම් ඔහු කතා කරන්නේ සමගිය ඇති වෙන වචන. පරුස වචන නොකියනවා නම් ඔහු කතා කරන්නේ මෘදු මුලක් වචන. හිස් වචන නොකියනවා නම් ඔහු කතා කරන්නේ සුදුසු කාලයේ අර්ථවත් වචන. යහපත පිණිස පවතින දේ. එතකොට අපි ශ්‍රාවකෙක් හැටියට කොච්චර සැලකිලිමත් වෙන්න ඕනද? අපේ අතින් කියවෙනවනේ හිස් වචන. කිසිම වැඩකට නැති කතා. කොට ඒක මිච්ඡා වාචා. මිච්ඡා වාචා හටගන්න පුළුවන්ද මිච්ඡා සංකල්ප නැතුව? මිච්ඡා සංකල්ප හටගන්න පුළුවන්ද මිච්ඡා දිට්ඨි නැතුව? එහෙනම් අපි තුල වැරදි වචන කියවෙන තාක්කල් අපි තුල මිච්ඡා දිට්ඨිය වැඩ කරනවා. පරිපූර්ණ වශයෙන් සම්මා දිට්ඨියටපත් වෙන්නේ රහතන් වහන්සේනේ. ඒතර රහතන් වහන්සේ අතින් මිච්ඡා වචන කියවෙන්නේ නැත්තේ ඒකයි. කතමෝ චාඋසෝ සම්මා කම්මන්තෝ. සම්මා කම්මන්තේ අනු කුමක්ද? පානාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී, අයං උච්චතාවසෝ සම්මා කම්මන්තෝ. එවත්නි සම්මා කම්මන්තය යනු කුමක්ද? සාමාන්‍යයෙන් ඕක පරිවර්තනයක නිවැරදි කර්මාන්තය කියලානේ. ගොඩක් වෙලාවට කර්මාන්තය කියන වචනදී අපිට හිතෙන්නේ මේ ආදායම් මාර්ගය කියලා. නමුත් මෙතන ක්‍රියාව, නිවැරදි ක්‍රියාව කොහොමද? ප්‍රාණඝාතයෙන් වළකිනවා, නොදුන් දේ ගැනීමෙන් වළකිනවා, වැරදි කාම සේවනයෙන් වළකිනවා, කාමයන් පිළිබඳ මිච්ඡා හැසිරීමෙන් වළකිනවා. මෙන්න මේක තමයි සම්මා කම්මන්තය කියලා කියන්නේ. එතකොට මේ සම්මා කම්මන්තයයි සම්මා වාචයි දෙකම අපි ගන්න සීලයේ කොටසකට අයිතිනේ. අපි ඒ කරුණුත් ඉදිරියට පැහැදිලි කරගමු. කතමෝ චාඋසෝ සම්මා ආජීවෝ. එවත්නි සම්මා ආජීවය යනු කුමක්ද? ඉදහවුසෝ අරිය ශාවකෝ මිච්ඡා ආජීවම් පහය සම්මා ජීවෙන ජීවිකං කප්පේති. මේ ශාසනීය ආර්ය ශ්‍රාවකයා මිත්‍යා ආජීවය අතහැර සම්මා ආජීවයෙන් ජීවිකාව ගත කරනවා. මේ ලෝකේ වැඩිපුරම එදත් තිබ්බනම් මිත්‍යාව අද කොච්චර ඇද්ද? වංචා කරනවා, කිරුමෙන් මැනුමෙන්, බඩු මුට්ටු හොමාරු කර ගැනීමෙන්, ඉඩකඩම් ගනුදෙනු වලදී, යාන වාහන ගනුදෙනු වලදී, එදිනෙදා අඩුම තරමේ හාල් 3-5 ටික ගද්දී පවා වංචා කරන්නේ නැද්ද? ඒකෙන්ම ආර්ථිකේ කොච්චර රටක් හැටියටත් වැටිච්ච අවස්ථා තියෙනවද මිනිස්සුන්ගේ වංචාව නිසා? සාමාන්‍ය පෞද්ගලිකයි මේක. හැබැයි මේ ජීවිතයේ ගත කිරීම පෞද්ගලිකයි. ආජීව මාර්ගය තමන් ජීවත් වෙන්න උපයන මිල මුදල ගිහි ශ්‍රාවකෙක් නම් ධාර්මික යුතුය. පැවිද්දෙකුට අවශ්‍යයි සිව්පසය. ඒ පැවිද්දා සිව්පසය ලබා ගන්න ක්‍රමේ ධාර්මික වෙන්න ඕනේ. බොරුවට වංචා කරලා, නැති ಗುಣ පෙන්නලා, එහෙම නැත්නම් දායකයන්ගේ ಗುಣ අසාමාන්‍ය විදිහට වර්ණනා කරලා ඔවුන්ගේ සිත් දිනාගෙන ලාභ ලෝභ ලබා ගන්නවා. ඒක මිච්ඡා ජීවේ. නිමිති කියලා, වහෙන් වරෝ කියලා ලාභ අලාභ ලබා ගන්නවා. ඒක මිච්ඡා ජීවේ. ආර්ය ශ්‍රාවකත්වයට පැමිණි භික්ෂුවක් එහෙම කරන්නේ නැහැ. ආර්ය ශ්‍රාවකයටපත් වෙච්ච උපාසක උපාසිකාවනුත් තමන්ගේ ජීවිතේ පිරිසිදු බව ගැන සාමාන්‍යයෙන් හැම වෘත්තියකම හොරකම් කරන්න අවස්ථාවක් තියෙනවා, බොරු කියන්න වෙනවා. හැබැයි ආර්ය ශ්‍රාවකයා දිවි දෙවෙනි කොට ධර්ම හැසිරෙනවා. දිවි දෙවෙනි කොට ධර්ම හැසිරෙනවා. තමාගේ ආජීවයේ පිරිසිදු බව ගැන බලනවා. ලස්සනට ඉන්න කැමති කෙනෙක් කණ්ණාඩිය ළඟට ගිහිල්ලා නිතර බලනවා වගේ තමන්ගේ දෙස හැරිලා බලනවා, මගේ ජීවිතය අපිරිසිදු කරන දේවල් තියෙනවද කියලා. ජීවිකාව හදා ගන්නවා. ඒක නිවන් මඟ. සමහරව කියනවා ඔන්න සමහර පොය දවසට සිල් අරගෙන තරුණ තරුණියෝ පන්සල් යනවා. වයසක අම්මලා තාත්තලා පන්සල් යනවා. ගිහිල්ලා මල් පූජා කරනවා. මලු මම් පෙත්තම දෙනවා. බණ අහනවා.
තෙරුවන් වඳිනවා, පිරිත් කියනවා, භාවනා කරනවා. ඕක බලන් ඉඳලත් කියනවා ඕව නෙමේ කරන්න ඕන, ඕවා ආමිසේ. ඔය මල් පහන් පූජා කිරලි වැරදි. නිවන් මඟ මොකක්ද කියලාවත් අඳුරන්නේ නැහැ. දැන් ඔහු ගත කරන ජීවිතය තුළ ඔහු සම්මා ආජීවයෙන් යුක්ත නැද්ද? සම්මා කම්මන්තේ, සම්මා වාචා, සම්මා සංකල්ප. ඒවා ටික ටික මෝරනවනේ. බුදුරජාණන් වහන්සේ ගැන හිතද්දි ද්වේෂ හිත් ඇති වෙනවද? මෛත්‍රිය වඩද්දි ද්වේෂ සිත් ඇති වෙනවද? මලු මම්පෙත් අමදිද්දි මේ ව්‍යාපාද සංකල්ප ඇති වෙනවද? එතන තියෙනවනේ. අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප. ඒ ක්‍රියා තුල තියෙනවනේ. කරුණා මෛත්‍රිය. බොහොම ධාර්මිකව පෙළට ගිහිල්ලා දානි ටිකක් අරගෙන පසෙකට වෙලා අනුභව කරන ධාර්මිකව ලැබෙන භෝජනේ හො එදා ගත කරන්න ඉතා ධාර්මිකව නිවන් මඟ වැඩෙනවා. හැබැයි ඒවා කරන අයට සමහර විට මේ හොඳ දේ පුරුදු කරනවා. නමුත් සැක ඇති වෙනවා. ඒ අර සම්මා දිට්ඨියෙන් හරියට මාර්ගය පැහැදිලි කරගෙන නැති නිසා. සම්මා වායාම කතමෝ චාවුසෝ සම්මා වායාමෝ ඉදහවුසෝ භික්ඛු අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. ඒ සම්මා වායාමයේ ටිකක් දිග විස්තරයක් තියෙනවා. වායාම කියන්නේ වෑයම් කිරීම, වීරිය. මේ ආර්ය ශ්‍රාවකයා භික්ෂුව අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය. නූපන්නා වූ පාපී අකුසල ධර්මයන්ගේ නූපදීම පිණිස චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. කරුණු පහක් තියෙනවා. නූපන් අකුසලයන් නූපදින්න කැමැත්ත උපදවන්න ඕනේ. කැමැත්ත උපදින්න නැති තාක්කල් අකුසල් දුරු කරන්න බෑ. ඒ නිසා කැමැත්ත උපදින්න කලින් එහෙනම් මොකද්ද කරන්න ඕනේ? අකුසලයේ ආදීනව සලකන්න ඕනේ, කුසලයේ ආනිසංසය සලකන්න ඕනේ. එතකොටනේ කැමැත්ත ඇති වෙන්නේ. අන්නේ කැමැත්ත ඇති වෙනවා, ඊළඟට වෑයම් කරනවා, වීරිය ආරම්භනවා, හිත දැඩි කරගන්නවා, බලවත්ව වීරිය කරනවා. පියවර 5කින් පුළුවන් නූපන් අකුසලයේ නූපදවන්න. අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය. නූපන් කුසල් උපදවන්න චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. කැමැත්ත උපදවනවා, වෑයම් කරනවා, වීරිය ආරම්භනවා, හිත දැඩි කරගන්නවා, බලවත්ව වීරිය කරනවා. නූපන් කුසලයේ උපදවන්න. එහෙනම් නූපන් අකුසලයේ නූපදවයින්න ඕනේ. නූපන් කුසලයේ උපදවන්න ඕනේ. සමහරු කොච්චර මෝඩද බලන්න. කියන්නේ අපි කාටවත් වැරද්දක් කරන්නේ නැහැ. අපි කාටවත් පවක් කරන්නේ නැහැ. ඒ නිසා අපි අමුතුවෙන් පින් කරන්න ඕනේ නැහැ. අමුතුවෙන් සිල් රකින්න ඕනේ නැහැ කියලා ගොඩක් වෙලාට පිරිමි පින්වතුන් කියන්නේ. පෙන්ෂන් ගිහිල්ලා විවේකයෙන් ගෙදරට වෙලා ඉන්නවා, සිල් ගන්න යන්නේ. කියනවා අපි කාටවත් වැරද්දක් කරන්නේ. ඇයි දන්නේ නැහැ නූපන් කුසල් උපදවීමක් තියෙනවා කියලා වීරියේ. නිවන් මගේ නූපන් කුසල් උපදවන්න ආස කරන්න ඕනේ. කැමැත්ත උපදවන්න ඕනේ. වෑයම් කරන්න ඕනේ. වීරිය ආරම්භන්න ඕනේ. හිත දැඩි කරගෙන බලවත්ව වීරිය කරලා නූපන් කුසල් උපදවන්න ඕනේ. තුන්වෙනි වීරිය අනුප්පන්නානං කුසලානං ධම්මාන. දැන් අපි පළවෙනියටම කතා කළා අනුප්පන්නානං පාපකානං අකුසල. නූපන් පාපී අකුසල ධර්මයන් නූපද වීමට වීරිය කිරීම. ඊළඟට උප්පන්නානං පාපකානං. මට දෙවෙනි වීරිය හැටියට කියන්න මග ඇරුණා. දෙවෙනි වීරිය තමයි උප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං පහානාය. උපන්නා වූ පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණය පිණිස. ඉස්සල්ලා අකුසල් කොටස, ඊට පස්සේ කුසල් කොටස තියෙන්නේ. එතකොට නූපන් අකුසල් නූපදවන්න වීරිය කරන්න ඕනේ. උපන් අකුසල් ප්‍රහාණයට උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදහති. උපන් පාපී අකුසල ධර්මයන්ගේ ප්‍රහාණයට. සමහරු කියනවා කිව්වට මම නම් අයහපත කරන්නේ කියලා. මේ සාමාන්‍ය කොච්චර ආසාවන් හිත තුල බෝ වෙනවද? සමහර කෑම බීමකට අපි ආසා කිරීම පවා අනවශ්‍ය විදිහට හිත තුල ක්‍රියාත්මක වුණොත්
ඒක පවා හිතේ මලකඩ බවට පත් වෙනවනේ. ඒ නිසා උපන් අකුසලයන්ගේ ප්‍රහාණයට දැන් ගොඩාක් අය අකුසල් තියෙනවා. ඒගොල්ලෝ ඒවට කියන්නේ අකුසල් නෙමෙයි. ඒ මගේ හැටි. ඒ මගේ පුරුද්ද. මම කියන්න තියෙන එක කෙලින්ම කියනවා කියලා පරුස වචන කියනවා. එතකොට ඒක උපන් අකුසලයක්. හැබැයි උපන් අකුසලය ප්‍රහාණයට කැමැත්ත උපදවන්නේ නැහැ. වෑයම් කරන්නේ නැහැ, වීරිය අරබන්නේ සිත දැඩි කරගන්නේ බලවත් වීරිය කරන්නේ. තුන්වෙනි එක තමයි අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති. චිත්තං පග්ගණ්හාති පදාති. නූපන් කුසල් උපදවන්ට කැමැත්ත උපදවන්න ඕනේ, වෑයම් කරන්න ඕනේ, වීරිය අරබන්න ඕනේ, සිත දැඩි කරගන්න ඕනේ. නූපන් කුසල් උපදවන්න. ඊළඟට uppannānaṁ කුසලානං ධම්මානං ඨිතිය. උපන්නා වූ කුසල ධර්මයන්ගේ පැවැත්ම පිණිස ඒ විදිහටම තියාගන්න. අසම්මෝසාය මුලා නොවීමට බිහියෝ භාවය වැඩි කරගන්න. වේපුල්ලාය විපුල බවට පත් කරගන්න. භාවනාය පරිපූර්ණය. වැඩිම වශයෙන් පරිපූර්ණ කර බලන්න. එතනත් උපන් කුසල ධර්මයන් රැක ගන්න විදිය ඉස්සල්ලාම දැන් අපි හිතමු කෙනෙක් පොයට සිල් ගන්න පුරුදු වෙලා ඉනවා. ඒක එයාගේ උපන් කුසලයක්. ඒ උපන් කුසලෙ ඉස්සල්ලාම රැක ගන්න ඕනේ. ඨිතිය අසම්මෝසාය මුලා වෙන්න දෙන්න හොඳ නැහැ. ඒක මගහැරෙන්න දෙන්න හොඳ නැහැ. බිහියෝ භාවය ඒක වැඩි කරගන්න ඕනේ. එක පොයට සිල් ගත්තා නම් හතර පොයටම පුළුවනි. විපුල බවට පත් කරගන්නවා. මම මේ සරල උදාහරණයක් කිව්වේ. දැන් යම් කිසි කෙනෙක් මෛත්‍රිය පුරුදු කරනවා. ඔහුට දැන් ඒ උපන් කුසලයක් තියෙනවා. ඒ පුරුදු කරන භාවනාව එහෙම තියා ගන්නවා. ඒක රැක ගන්නවා. ඒක නැති වෙන්න දෙන්නේ නැහැ. ටිකෙන් ටික දියුණු කර ගන්නවා. විපුල බවට පත් කර ගන්නවා. භාවනාව වශයෙන් පරිපූර්ණ කර ගන්නවා. ආනේ පිනිස කැමැත්ත උපදවනවා. චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදාති. ඒ තමයි වීරිය අනිත් ආකාරය. එතකොට වීරිය කොටස් දෙකයි කුසල් අකුසල්. මුලින්ම අකුසල් නූපන්න අකුසල් නූපදවන්න වීරිය කරනවා. ඊළඟට උපන්න අකුසල් ප්‍රහාණයට වීරිය කරනවා. කුසල් පැත්තේ නූපන් කුසල් උපදවන්න වීරිය කරනවා. උපන් කුසල් ස්ථාවර කරගෙන ටික ටික දියුණු කරලා පරිපූර්ණ කරගන්න වීරිය කරනවා. කතමාචාවසෝ සම්මා සති. ඒ සම්මා වායාමයේ අපි විස්තර කළා. ඊළඟට සම්මා සතිය යනු කුමක්ද? සම්මා සතිය හැටියට මෙහි පැහැදිලි කරන්නේ සතර සතිපට්ඨානය. ඉදහවුසෝ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනය්‍ය ලෝකේ අභිජ්ජා දෝමනස්ස. එවත්නි මේ ශාසනයේ භික්ෂුව කය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරනවා. කායේ කායානුපස්සී විහෙරති. ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව ඒ තුන තියෙන්න ඕන. ආතාපි සම්පජානෝ සතිමා කෙලස්තවන වීරිය සිහි නුවණ ඒ වගේම හොඳ සිහිය ඇති බව තියෙන්න ඕනේ. මේ වීරිය නුවණ සිහිය මේ තුන නැත්නම් සතිපට්ඨානෙ වඩන්න බෑ. සිහිය පිහිටවන්න බෑ. ඒ තුනෙන් යුක්තව කාය පිළිබඳ කායානුපස්සනාවෙන් වාසය කරනවා. ඒ වගේම විනය ලෝකේ අභිජ්ජා දෝමනසං මේ ජීවිතේ නම් වූ ලෝකේ ඇලීම් ගැටීම් දුරු කරමින් දැන් අසුභ භාවනාව පටික්කුල මනසකාරය මෙනෙහි කරන කෙනා මේ කාය පිළිබඳ තියෙන ඇලීම ගැටීම දුරු කරමින් ඒ කරන්න ඕනේ. ඇලීමෙන් යුක්තව කරන්න ගියොත් ඒක වරදිනවා. ගැටීමෙන් යුක්තව කරන්න ගියත් වරදිනවා. මධ්‍යස්ථ භවක පිහිටලා වීරියෙන් නුවණින් සිහියෙන් යුක්තව ඒ භාවනා මනසකාරය පුරුදු කරන්න ඕනේ. සිහිය වඩන්න. ඔය දින වේදනාසු වේදනානුපස්සී විහෙරති. විදීම් පිළිබඳ වේදනානුපස්සනාවෙන් වාසය කරනවා. චිත්තේ චිත්තානුපස්සී විහෙරති. සිත පිළිබඳ චිත්තානුපස්සනාවෙන් ධම්මේ ධම්මානුපස්සී විහෙරති. ධර්මයන් කුසල අකුසල ධර්මයන් තියෙන පංච නීවරණ පංච උපාදානස්කන්ධ ආදී ඒ වගේම බොජ්ජංග ආරෂ්ඨායික මාර්ගය ආදී ආනේ අංගයන් පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා. ඒක ඒ ශ්‍රාවකයාගේ සම්මා සතියයි.
තියෙන්න ඕනේ ආතාපි සම්පජානු සතිමා. වීරිය නුවණ සිහිය. ඒ වගේම ලෝභය ගැටීම දුරු කරමින් කරන්න ඕනේ. අයං උච්චතාවසෝ සම්මා සති. කතමෝ චාවසෝ සම්මා සමාධි. සම්මා සමාධිය anu කුමක්ද? ඉදහවසෝ භික්ඛු මහණෙනි මේ ශාසනයේ භික්ෂුව විවිච්ඡේව කාමේහි විවිච්ඡ අකුසලේහි ධම්මේහි කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල දහම් වලින් වෙන් වෙලා සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පඨමඥානං උපසම්පජ්ජ විහෙරති. විතරක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුඛය ඇති ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා. එතකොට සාමාන්‍යයෙන් දැන් සම්මා සතිය තුලින් කරන්නේ සතිපට්ඨානයක යම්කිසි අරමුණක සිහිය පිහිටවීමනේ. ඒකට සම්මා වායාමයේ උදව් වෙනවා. එතකොට ඔහු දැන් සිත දියුණු කරගෙන සිහිය පිහිටවගෙන යනවා භාවනා අරමුණ තුල. ආන්න ඔහුගේ නීවරණ සංසිඳනකොට විවේකී ඇති වෙනවා. අකුසලයන්ගෙන් වෙන් වෙනකොට විවේකී ඇති වෙනවා. කාමයන්ගෙන් වෙන් වෙනකොට විවේකී ඇති වෙනවා. ඒත් එක්ක ඔහුට ඇති වෙනවා ඒ භාවනා විතක්ක ਵਿਚාරත් එක්ක ප්‍රීතිය සැපේ එකඟ බව. අන්න ප්‍රථම ධානය උපදවාගෙන වාසය කරනවා. ඊළඟට ඔහුට තවත් හිත දියුණු කරන්න පුළුවන් මේ භාවනාව තුළ විතක්ක ਵਿਚාර පිළිබඳව තියෙන ඇලීම දුරු කරනවා. විතක්ක ਵਿਚාර අත්හරිනවා. විතක්ක ਵਿਚාරාණං උපසම අධ්‍යත්තං සම්පසාදනං චේතසෝ ඒකෝදි භාවං අවිතක්කං අවිචාරං සමාධිජම් පිති සුඛං ဒ ුතියං ඥානං උපසම්පජ්ජ වේරති. එතකොට මේ විවේකයෙන් හටගත්ත ප්‍රීති සුඛය තියෙනවා විතක්ක ਵਿਚාර තියෙනවා. ඒ විතක්ක ਵਿਚාර අයින් කරලා ඒ පිණිස අවධානය යොමු නොකර සිත තුළ එකඟ බව ඇති කරනවා. දැන් තියෙන්නේ අවිතක්කා ਵਿਚාර. විතක්ක ਵਿਚාර නැහැ. සමාධිජං සමාධියෙන් උපන් ප්‍රීති සුඛය තියෙන්නේ. ඉස්සල්ලා තිබෙ විවේකයෙන් උපන් ප්‍රීති සුඛය. දැන් අර හිතේ එකඟ බව බලවත් වෙලා ඒත් එක්ක ඇති වෙච්ච ප්‍රීති සුඛය තියෙනවා. දෙවෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. තව දුරටත් හිත දියුණු කරනවා. ප්‍රීතිය අත්හැරලා තුන්වෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. පීතියාච විරාගා උපේක්ඛකෝච විහෙරති. ප්‍රීතිය නොවල්මින් උපේක්ෂාවෙන් වාසය කරනවා. සතෝච සම්පජානෝ සුඛංච කායේන පටිසංවේදේති. සිහියෙන් නුවණින් කයෙන් සැපයක්ද විඳිනවා. යන්තං අරියා ආචික්ඛන්ති උපේක්ඛකෝ සතිමා සුඛ විහාරීති. ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් යුතු සැපසේ වාසය කිරීම කියලා කියන තුන්වෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරනවා. තව දුරටත් හිත දියුණු කරන ආර්ය ශ්‍රාවකයට පුළුවන් ඒ සුඛස්සච පහනා දුක්ඛස්සච පහනා සැපයක් දුරු කරලා දුකක් දුරු කරලා පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම කලින්ම මානසික දුක දොම්නස නැති කරලා සෝමනස දොම්නස නැති කරලා මානසික විඳින සැපයත් මානසික විඳින දුකත් නැති කරලා කායික සැපයත් අත්හැරලා දැන් මානසික සැපයත් අත්හැරලා දුකත් අත්හැරලා දොම්නසත් අත්හැරලා උපේක්ෂා සති පාරිශුද්ධිය පිරිසිදු උපේක්ෂාවෙන් යුතු සිහියෙන් යුතු පාරිශුද්ධ බව උපදවාගෙන වාසය කරනවා. සතරවෙනි ධානය තුල චතුත්ථ ඥානං උපසම්පජ්ජ විහෙරති. අයං උච්චතාවසෝ සම්මා සමාධි. මේ තමයි සම්මා සමාධිය වෙත්නි. ඉදං උච්චතාවසෝ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරිය සත්‍යං. එවත්නි මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය. එතකොට දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාරිය සත්‍ය සම්මා දිට්ඨියෙන් ආරම්භ වෙලා සම්මා සමාධියෙන් අවසන් වෙනවා. මේ විදිහට ආර්ය සත්‍ය වල මාර්ගාර්ය සත්‍යයේ අංග 8කින් යුතු ආර්ය මාර්ගය සත්‍ය විභංග සූත්‍රයේ විස්තර වෙලා තියෙනවා. මේ බරණැස ඉසිපතන මිගදායේදී අනුත්තර දහම්සක ප්‍රවර්තනය කරද්දී බුදුරජාණන් වහන්සේ වදාළ නිවන් මගයයි. ඉතින් අපි මේ පැහැදිලි කරගත්තේ සරලව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය. නමුත් අපට ඊටා විශේෂ දේශනාවන් ගොඩක් තියෙනවා ඉගෙන ගන්න. මේ නිවන් මගේ ගමන් කරනකොට සම්මා දිට්ඨිය කියන්නේ මොන ආකාර දෙයක්ද? සීලය කොහොමද පිරිසිදු කරගන්නේ? සමාධිය කොහොමද පිරිසිදු කරගන්නේ? කොහොමද ප්‍රඥාව පිරිසිදු කරගන්නේ? ඒ පිළිබඳ අපට ඉතා පැහැදිලිව ඉගෙන ගන්න පුළුවන්. ඒ නිසා අපි හැම දිනාටම මේ ගෞතම බුද්ධ ශාසනය තුල
මේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාර සත්‍ය වඩල පරිපූර්ණ කරගෙන සියලු දුකෙන් අත් මිදෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍ය අනුමෝදනාව සිදු කරමු. දම්සක් පැවතුම් සූත්‍ර වර්ණාව සදහම් දෙසුම සඳහා දායකත්වයේ දරන්නේ මෙතුක උදම්මින් සමරකෝන් පුතණුවන්ගේ ජූලි මාස 19 වන දිනට යෙදෙන 5 වන උපන් දිනය නිමිති කරගෙන මෙතුක උදම්මින් පුතාට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ දීර්ඝායුෂ සැලසේවා. ඕෂධී සමරකෝන් දිනේට මේ පින් අනුමෝදන්ව නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ඒ දෙමව්පියන් පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. තෙරුවන් සරණින් මේ පින් බලයෙන් ඒ දුවා දරුවෝ සියලු අයුරින් අධ්‍යාපනාංශයෙන් දියුණු වේවා. උතුම් කල්යාණ මිත්‍රස්ව ලැබේවා. උතුම් ධර්මාබෝධයට හේතු වාසනා වේවා. ජූලි මාස 19 වන දින මිය පරලොව ගොස් වසර 4ක් සම්පූර්ණ වන MDC සමරකෝන් පියාණන්ට මේ පින් පරලොව වශයෙන් අනුමෝදන් වෙත්වා. අනෙකුත් මිය පරලොව ගිය ඥාතීන්ටද මේ පින් අනුමෝදන් වේ. ඒ හැමගේ පරලොව ජීවිත සුවපත් වෙත්වා, සපවත් වෙත්වා, සසර දුකින් අත් මිදෙන්න මේ පින් උපකාර වෙත්වා. අපගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රධාන ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සංඝ රත්නයට මේ පින් අනුමෝදන්ව නිරෝගී සුව දිගාසිරි ලැබෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධයට මේ පින් උපකාර වෙත්වා. දායකත්වයේ දරුවෝ පින්නතුන්ටත් එම පවුල අනිකුත් සෑම සියලු දෙනාටත් මේ පුණ්‍යානුභාවයේ නිරෝගී සුව දීර්ඝායුෂ වෙත්වා. උතුම් ධර්මාබෝධයට මේ පින් හේතු වාසනා වෙත්වා. ඒ වගේම විශේෂයෙන් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් ධර්ම ශ්‍රවණය කළ ඔබ හැමටත් මේ පුණ්‍යානුභාවයේ නිරෝගී සුව දීර්ඝායුෂ ලැබෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම බුද්ධ ශාසනයම අවබෝධ කොට සසර දුකින් අත් මිදෙන්න මේ පින් හේතු වාසනා වෙත්වා. චිරං තිට්ඨතු ලෝකස්මින් සම්මා සම්බුද්ධ ශාසනං තස්මින් සගාරවා නිච්ඡං හොන්තු සබ්බේපි පානිනෝ. සාදු සාදු සාදු. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.